එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් අද දවසේදී බලයේ ඉතිරි කොටස් ටික කතා කරමු. මේක පාඩම් මාලාවක් විදිහට යන්නේ. හරි පාඩම් මාලාවක් විදිහට යන්නේ බලය සම්බන්ධ කොටස. එතකොට මෙතනදී අපි බලයේ මූලික සංකල්ප ටික ගිය සතියේ කතා කරුවා. ඒකේ රූපික නිරූපණය කොටසත් කතා කරලා තියෙන්නේ. දැන් අද දවසේදී අපි කතා කරමු සංප්‍රයුක්ත බලය කියන කොටස. හරි සංප්‍රයුක්ත බලය කියන කොටස. හරි ළමයි. එහෙනම් අපි ටියුට් එක ගන්නකො ටියුට් එක පෙරලා ගන්නකො ටියුට් එකේ 11 වෙනි පිටුවට 11 වෙනි පිටුව ටියුට් එකේ 11 වෙනි පිටුව දැන් අපිට ඇත්තටම 3 වෙනි පිටුවේ ඉඳන් කතා කරන්න තියෙන නමුත් 11 වෙනි පිටුවට පෙරලන්නකො අපිට සංප්‍රයුක්ත බලය කියන මාතෘකාව වෙනමම පාඩමක් විදිහට නිර්දේශය දීලා තියෙනවා. හරි අපි ඒ ටික කතා කරලා ඊට පස්සේ අර නිව්ටන් නියම කොටසට යමු. මොකද නිව්ටන්ගේ නියම කතා කරද්දී හරිද නිව්ටන් නියම කතා කරනකොට සංප්‍රයුක්ත බලය කියන සංකල්පය අපිට අවශ්‍යයි. ඒ නිසා අපි සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අදහසක් අපේ ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. හරි ඔයාලට මම කියලා තියෙනවා මේ පාඩම් යන්නේ පාඩම් අතර සම්බන්ධතාවයක් ඇති වෙන විදිහට. සංප්‍රයුක්ත බලය ගැන උගන්වන්නේ නැතුව මට නිව්ටන් නියම ඔයාලට උගන්වන්න බෑ. හරි සංප්‍රයුක්ත නියම බලන්න සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අදහසක් නැතුව නිව්ටන් නියම උගන්වන්න බෑ. මොකද නිව්ටන්ගේ නියම තුල මෙන්න මේ සංප්‍රයුක්ත බලය කියන සංකල්පය තියෙනවා. එතකොට සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දන්නේ නැත්නම් ඔයාලට නිව්ටන් නියම තේරෙන්නේ නැහැ. ඔය විද්‍යාවේ පාඩම් ඔයාලට තේරෙන්නේ නැහැ කියලා කියන්න ප්‍රධානම හේතුව තමයි පාඩම් අතර සම්බන්ධතාවය ගැළපෙන විදිහට උගන්වන්නේ නැතිකම. හරි දැන් ඇත්තටම ඔයාලගේ පාසලේ හරි නැත්නම් වෙනත් කවුරු හරි ගත්තොත් එහෙම ඕකේ පොතේ තියෙන පිළිවෙලටනේ පාඩම් ටික කරගෙන යන්නේ. හරි පළවෙනි දැන් හතරවෙනි පාඩම තමයි අපිට මේ නිව්ටන් නියම සම්බන්ධ පාඩම. නිව්ටන් නියම කෙරුවා ඊට පස්සේ ඝර්ෂණය කරා. ওই පාඩම් පිළිවෙලට අය කිසිම වැරදීමක් නැහැ. කෙලින්ම දිගටම කතා කරගෙන යනවා. හැබැයි සංප්‍රයුක්ත බලය කියන පාඩම තියෙන්නේ පොඩ්ඩක් පිටිපස්සේ. මට පාඩම් අංකේ නම් මතක නැහැ. 8ට 9ට වගේ වෙන්න ඇති මට හිතන්න. මට හරියට මතක නැහැ පාඩම කීයද කියලා. ඒ වගේ පල්ලෙහා පාඩමක් නේ. එතකොට හැබැයි මේ පාඩම අර හතරවෙනි පාඩමට ඕනේ. මේ පාඩමේ සංකල්පය මේකේ තියෙන අයිඩියා එක අපිට හතරවෙනි පාඩමට අවශ්‍යයි. එතකොට පොතේ පාඩම් පිළිවෙලට තිබ්බා කියලා අපි ඒ විදිහට හරි ගියොත් එහෙම අපිට සමහර දේවල් නැග ඇරෙනවා. ඒ නිසා අපි හරියට වැඩේ කරනවා නම් මේ පාඩම් අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන විදිහට මේක ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලට කිසිම තැනකින් ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ. හරි. මේක මෙහෙම වෙන්නේ මේ හේතුව නිසා කියන මාගේ ඔළුවේ තියෙන. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ සංප්‍රයුක්ත බලය කියන්නේ කියලා. හරි. දැන් අහගන්න. මොකද්ද සංප්‍රයුක්ත බලය කියන්නේ? හරි. මම පාඩමට යන්න කලින් ඔයාට මෙහෙම පොඩි අදහසක් දීලා ඉන්නවා. හරි. ඔයාට පොඩි අදහසක් මම දීලා ඉන්නම් මෙන්න මේ විදිහට. පාඩමට යන්න කලින් මම පොඩි අදහසක් දීලා ඉන්නවා. හරි. ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා මෙන්න මේ විදිහේ මුදල් නෝට්ටු සෙට් එකක් කාසි සෙට් එකකුයි මුදල් නෝට්ටු සෙට් එකකුයි තියෙනවා කියලා හිතන්න. අපි ගමු ඔයාලක තියෙනවා රුපියල් 20 නෝට්ටු එකකුයි හරි 20 නෝට්ටු අපි දෙකක් 20 නෝට්ටු දෙකකුයි 10 කාසියකුයි හරිද එක 50 නෝට්ටුවකුයි හරි මොනවද ඔයාලඟ තියෙන්නේ 20 නෝට්ටු දෙකක් තියෙනවා 10 කාසියක් තියෙනවා 50 නෝට්ටුවක් තියෙනවා හරි ළමයි මේ සෙට් එකේ වටිනාකම කීයද සම්පූර්ණ එකතුව මුදලක් වශයෙන් අපි ගත්තොත් 20 ඒවා දෙකක් කියන්නේ අපි දන්නවා 40යි මෙතන 10යි කියන්නේ 50යි 100යි ඒ කියන්නේ මෙතන සම්පූර්ණ වටිනාකම රුපියල් 100යි නේ සම්පූර්ණ වටිනාකම රුපියල් 100යි එතකොට මෙතන දැන් අවයව එහෙම නැත්නම් කොටස් කීයක් තියෙනවද කෑලි කීයක් තියෙනවද 20 නෝට්ටු දෙකයි මෙතන 10 කාස්ටි එකයි 50 නෝට්ටු එකයි එතකොට කීයද 2යි 1යි මෙතන 3යි 3යි 1යි 4යි ඒ කියන්නේ මේකේ කොටස් 4ක් තියෙනවා ඒ 4 දෙනා එකතු වෙලා තමයි රුපියල් 100 කියන වටිනාකම ඇති කෙරුවේ එතකොට සංප්‍රයුක්තය කියලා කියන්නේ ළමයි
දැන් අපිට මේ රුපියල් 100 දැන් මෙතන මේ 4 දෙනා එකතු වෙලා මේ ගොඩනගපු වටිනාකම ගොඩනගන්න පුළුවන් තනි එකෙක් නැද්ද? ඉන්නව නේද? අපිට මේ 4 දෙනා වෙනුවට ඕනනම් තනි 100 නෝට්ටුවක් පාවිච්චි කරන්න පුළුවන් නේද? තනි 100 නෝට්ටුවක් ගන්න පුළුවන් මේ උන් 4 දෙනාම නියෝජනය වෙන විදිහ. ඔන්න ඕක තමයි ළමයි සංප්‍රයුක්තය කියන්නේ. හරි. ඕක තමයි සංප්‍රයුක්තය කියන්නේ. සංප්‍රයුක්තය කියලා කියන්නේ මෙන්න මේ විදිහට කිහිප දෙනෙක් ඉන්නකොට හරි කිහිප දෙනෙක් ඉන්නකොට ඒ කිහිප දෙනා විසින් සිද්ධ කරන කාර්ය කරන්න පුළුවන් තනි එකාට තමයි අපි කියන්නේ සංප්‍රයුක්තය කියලා. හරි. කිහිප දෙනෙක් ඉන්නකොට අවස්ථා කිහිපයක් තියෙද්දි ඒ සෙට් එකටම එකතු වෙලා කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවනේ. නේද? ඒ සෙට් එකටම එකතු වෙලා කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා. අන්න ඒ දේ කළ හැකි තනි කොටසට තමයි තනි ඒකකයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සංප්‍රයුක්තය කියලා. හරි. අපි ඒ තනි එකාට තමයි කියන්නේ සංප්‍රයුක්තය කියලා. පැහැදිලිද? කියපු එක තේරුණාද? කියපු එක තේරුණාද? සංප්‍රයුක්තය කියන්නේ මොකක්ද කියලා. එතකොට සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද එහෙනම්? සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද? එහෙනම් දැන් අපිට අදහසක් ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. බල කිහිපයක් තියෙනකොට ඒ බල කිහිපය වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් තනි බලය. එහෙනම් අපි ඒකට කියන මොකක් කියලා? සංප්‍රයුක්ත බලය කියලා. හරිද? වැඩේ පැහැදිලිද මම කියපු එක? මොකක්ද සංප්‍රයුක්තය කියන්නේ? මේ විදිහට කොටස් කිහිපයක් තියෙනකොට දැන් මෙතන 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා එකතු වෙලා යම් වටිනාකමක් ගොඩනගලා තියෙනවා. අන්න ඒ වටිනාකම ඇති කරන්න පුළුවන් තනි එකාට අපි කියනවා සංප්‍රයුක්තය කියලා. කිහිප දෙනෙක් ඉන්න තැනක ඒ කිහිප දෙනා විසින් සිදු කරන කාර්ය සිද්ධ කරන්න පුළුවන් තනි එකාට අපි කියනවා කවුරු කියලාද? සංප්‍රයුක්තය කියලා. එහෙනම් සංප්‍රයුක්තය කියන්නේ ඔන්න ඕක. එතකොට සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ එහෙනම් බලයන් කිහිපයක් තියෙනකොට ඒ බලයන් කිහිපය වෙනුවට අපිට ගන්න පුළුවන් තනි බලයට තමයි අපි කියන්නේ සංප්‍රයුක්තය කියලා. හරි. එතකොට මෙතනදී ළමයි අපිට ප්‍රධාන වශයෙන් සංප්‍රයුක්ත බලය හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මම ඒවා ඉස්සරහට පාඩමේ ලස්සන කියලා දෙන්නම්. මේ පාඩම අමාරු පාඩමක් නෙමෙයි. හරිම ලේසි පාඩමක් මේක. හරි එකතු කරන්න අඩු කරන්න ඔයාලා හැමෝටම පුළුවන්නේ. එහෙනම් පාඩමත් ලේසි. සංකල්පය ඔලුවට දාගන්න මේ පාඩමේ මහ ලොකු දෙයක් නැහැ. හරි. දැන් එතකොට අපිට මෙතනදී සංප්‍රයුක්ත බලය යටතේ අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. හරි. ප්‍රධාන අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. ඔය පස්සේ සම්බන්ධ වෙච්ච කට්ටිය අපි කතා කරන්නේ පිටු අංක 11. හරි. අර පිටු අංක 3 කතා කරන්න තියෙන. නමුත් එතනට යන්න කලින් මේක දැනගෙන ඉන්න ඕනේ. හරි. හරි. අහගන්න. අපිට මෙතනදී අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. හරි. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. අපි පස්සේ බලමු කොහොමද මේවා හොයාගන්නේ සහ මේ වගේ මොනවද තියෙන්නේ කියලා. දැනට අපි අර ප්‍රධාන අවස්ථා දෙක ගමු. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඊට පස්සේ අපිට දෙවෙනි අවස්ථාව පාඩමේ කතා කරන්න තියෙන සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. හරි. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. හරි. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය සහ සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය කියලා අපිට මෙතනදී අවස්ථා දෙකක් කතා කරන්න පුළුවන්. හරි. පැහැදිලිද කියප එක? තේරුණාද කියප එක? එතකොට අපිට මේ පාඩමේ ප්‍රධාන සිද්ධි දෙකක් තියෙනවා කතා කරන්න. එකක් තමයි ඒක රේඛීය බල දෙකක්, අනිත් එක තමයි සමාන්තර බල දෙක. මේ වගේ අදහස් වෙන්නේ මොනවද කියලා අපි වෙන වෙනම කතා කරමු. සහ මේ වගේ අපි කොයි විදිහටද සංප්‍රයුක්ත බලයන් හොයාගන්නේ කියන එක අපි මේ අදාළ මාතෘකාවන් යටතේ බලමු. හරි. අපේ එතකොට පළවෙනි මාතෘකාව තමයි ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. හරි. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. මෙතනදී ළමයි අපි මෙයා යටතේ තව අණු අවස්ථා දෙකක් කතා කරනවා. හරි. මෙයා යටතේ මේ ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය කියන එක නා යටතේ අපි තව අණු අවස්ථා දෙකක් සලකනවා. පළවෙනි අණු අවස්ථාව තමයි එකම දිශාවට බල ක්‍රියාත්මක වෙනවා නම් සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද? ප්‍රතිවිරුද්ධ දිශාවලට මෙන්න මේ බල ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද සංප්‍රයුක්තය ගන්නෙ කියලා. හරි. මොනවද අපිට මේකේ කතා කරන්න තියෙන්නේ? ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය සහ සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. එතකොට අපිට ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය යටතේ සිද්ධි දෙකක් තියෙනවා කතා කරන්න. එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද සංප්‍රයුක්තය ගන්නෙ?
ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙනවා නම් කොයි විදිහටද සංප්‍රයුක්තය ගන්න කියලා. හරි. හරි. දැන් මේකේ මොකක්ද ළමයි මේ ඒක රේඛීය බල දෙකක් කියලා කියන්නේ. අපි යන්නේ ඒක ඉස්සලා අදහස අරගෙන ඉමු මේ දෙකට යන්න කලින්. මොකක්ද මේ ඒක රේඛීය බල දෙකක් කියලා කියන්නේ? ඒක රේඛීය බල දෙකක් කියන්නේ මොකක්ද? ඒක රේඛීය බල දෙකක් කියලා කියන්නේ ළමයි ඒක රේඛීය බල දෙකක් කියලා කියන්නේ එකම රේඛාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙන බල. හරිද? දැන් හිතන්නකො මෙන්න මේ විදිහට ගෝලාකාර වස්තුවක් තියෙනවා කියලා. හරිද? මේ වස්තුව මත මෙන්න මේ දිශාවට මේ F1 කියලා බලයක් ඇති වෙනවා. හරිද? ওই දිශාවට F1 කියලා බලයක් ඇති වෙනවා. ඒත් එක්කම ඒකේ අනිත් පැත්තට F2 කියලා බලයක් ඇති වෙනවා. බලන්නකො දැන් මේ දෙන්න අපි අඩිරූලක් කියලා යා කෙරුවොත් ඉන්නේ එකම රේඛාව. මේ එකම රේඛාවක. ඔන්න ඔය විදිහට එකම රේඛාවක මේ බල පිහිටනවා නම් අපි එයාලට කියනවා ඒක රේඛීය බල. ඒක රේඛීය එකම රේඛාවක පවතින බල. හරිද? ඒක රේඛීය බල කියලා අපි කියනවා. ඊට පස්සේ දැන් බලන්න මේක මෙන්න මේ බලය ඒක රේඛීය වෙනවද? F3 කියන එක කෙනා ඒක රේඛීය වෙනවද? අපිට අඩිරූලක් තියලා දැන් මේ දෙන්නම යා කරන්න පුළුවන් වුණා වගේ එකම රේඛාවක මෙයාලා ගන්න පුළුවන්ද? බෑ. මේ රේඛාව වෙන්නේ ඔය විදිහට. එතකොට මේ පැත්තේ කවුරුවත් නැහැ නේ. මේ පැත්තේ කවුරුවත් නැහැ. ඉන්නේ උන් දෙන්න ඉන්නේ මේ දෙපැත්තේ. එහෙනම් F3 කියන බලයට ඒක රේඛීය වෙන එකෙක් මේකේ නැහැ. F3 කියන කෙනාට ඒක රේඛීය වෙන කෙනෙක් මේකේ නැහැ. හරිද? එහෙනම් ඒක රේඛීය බල කියලා කියන්නේ ඔන්න ඔය විදිහට එකම රේඛාවක බල පිහිටනවා නම් අපි ඒවට කියනවා ඒක රේඛීය බල කියලා. හරි බල පිහිටන්නේ එකම රේඛාවේ නම් අපි යාලට කියනවා ඒක රේඛීය බල කියලා. හරි. අපි චූටි නිකන් පොඩි අවස්ථාවක් ගමු. දැන් මේ බලන්න. හරි. දැන් ඔන්න මේ පැත්තට F1 මේ පැත්තට F1 F2. හරි. දැන් මෙයාලා ඒක රේඛීය බලද නැද්ද? ඒක රේඛීයයි. එකම රේඛාවක පිහිටනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අන්න ඒක රේඛීය බල. හරිනේ. අපි දැන් කතා කරන්න යන මාතෘකාවට අදාළ. ඊට පස්සේ මේක බලන්න. F1 F2 ඔය විදිහට තියෙනවා. මේක ඒක රේඛීයයිද නැද්ද? ඒක රේඛීයයි. ඇයි මේ බල දෙක එකම රේඛාවක තියෙනවා. හරි ඔයාලා අටි උඩ තියලා ලස්සන රේඛීය වඳින්න. හරි එහෙනම් මෙයත් ඒක රේඛීයයි. ඒක රේඛීය බල විදිහට ගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ මේ අවස්ථාව බලන්න. F1 F2 බලන්න උන් දෙන්න ඒක රේඛීයයිද නැද්ද? ඒක රේඛීයයි. මේ එකම රේඛාව අපිට අටි උඩ තියලා මුන් දෙන්න යා කරන්න පුළුවන්. එහෙනම් එතනත් ඒක රේඛීයයි බලන්න. හරිනේ. මේ අවස්ථාව F1 F2 මේක ඒක රේඛීය නෑනේ. එකම රේඛාවක මෙවුන් දෙන්න. දැන් මෙයා පල්ලෙහාට දික් කෙරුවොත් එහෙම මේන් පහලට යන්න. මෙයා මේ පැත්තට දික් කෙරුවොත් එහෙම මෙහෙට යන්න. අඩිරුලක් තියලා මේක දිගට ඇන්දොත් එහෙම දෙන්න ඒක රේඛීය වෙලා නෑ. එකම රේඛාවක පිහිටලා නෑ. එහෙනම් මෙවුන් දෙන්න ඒක රේඛීය වෙන්නේ නෑ. එහෙනම් ඔන්න මේ දෙන්න ඒක රේඛීය වෙන්නේ නෑ. හරි නේද? එහෙනම් ඒක රේඛීයයි කියලා කියන්නේ ඔන්න ඔය විදිහට එකම රේඛාවක බල පිහිටනවා නම් අපි ඒක අවස්ථාව හඳුනා ගන්නවා ඒක රේඛීය බල සහිත අවස්ථාවක් කියලා. හරිද? හොඳයි. අපි පාඩමේ ඉස්සරහට යන්න කලින් ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. හරි. බලන්න පළවෙනි පොයින්ට් එක. බල එකකට වඩා වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලය එම බලයන්හි සංප්‍රයුක්ත බලය ලෙස හඳුන්වනවා. හරි. අපි දන්නවා දැන් ඒක සංප්‍රයුක්තය කියන්නේ මොකක්ද? කිහිප දෙනෙක් ඉන්නකොට ඒ කිහිප දෙනා විසින් සිද්ධ කරන්නා වූ යම් දෙයක් තියනවාද ඒ දේ කළ හැකි තනි එකාට තමයි අපි කියන්නේ සංප්‍රයුක්තය කියලා. එහෙනම් ඔන්න ඔය අදහස බලය ඇසුරෙන් දීලා තියෙනවා බල එකකට වඩා වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇති වෙන ප්‍රතිඵලය ඇති කරන තනි බලය එම බලයන්හි සංප්‍රයුක්ත බලය ලෙස හඳුන්වයි කියලා. හරි. මාක් කරන්න ඒක. පොයින්ට් එක මාක් කරගන්න. හරිද? ඊට පස්සේ පල්ලෙහා බලන්න ඊළඟ පොයින්ට් එක වස්තු මත බලයන් යෙදීමේදී විවිධ දිශාවලට බලය යෙදිය හැක. ඒ අනුව මෙම ඒකකයේදී ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය සහ සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය යන අවස්ථාවන් වලට අදාළව සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන්න. හරිනේ. ඊට පස්සේ ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. හරි බලන්න මොනවද කියන්නේ? මෙහිදී අවස්ථාවන් දෙකක් සලකා බලනු ලැබේ. ඒවා නම් එකම දිශාවලට ක්‍රියා කරන ඒකරේඛීය බලයන්හි සංප්‍රයුක්තය සහ
විරුද්ධ දිශාවකට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය. හරිනේ. ඊට පස්සේ බලන්න ඔන්න කෙටි අනුමාතෘකාවක් තියෙනවා එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය. හරි. එහෙනම් දැන් ඔන්න අපි ඒක රේඛීය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අදහසක් ගත්තා. හරි. ළමයි දැන් ඔතන ඔය උඩ තියෙනවනේ ප්‍රධාන මාතෘකාව ඒක රේඛීය බල දෙක සංප්‍රයුක්තය කියලා. හරි. අන්නේ ඉස්සරහා තියෙන රූල් වල නෙමෙයි මම කියන්නේ. මේ පල්ලෙහා තියෙන රූල් සහිත එකේ නෙමෙයි ප්‍රධාන මාතෘකාව තියෙන්නේ. ඒක රේඛීය බල දෙක සංප්‍රයුක්තය කියලා එතන ඉස්සරහා පොඩි හිස්තනක් තියෙනවනේ සුදු. අන්න ඒකේ මේකෙන් 3 දෙනෙක් විතර ඇඳ ගන්න. මෙයයි අඳින්න. හරි. මෙයා අවශ්‍ය නැහැ. මේ 3 දෙනා අඳින්න. මේ 3 දෙනා ඇඳලා මෙයා ගාවින් කතිරේකුත් දාගන්න. මෙයා ඒක රේඛීය වෙන්නේ නැහැ කියලා. කතිරේකුත් දාගන්න. හරි. කතිරේ දාගන්න අනිවාර්යෙන්. නැත්තම් පස්සේ බලයි අඩේ මේක ඒක රේඛීය වෙනවද කියලා. මේ අවස්ථා තුන පොඩියට ඇඳ ගන්න. ලොකුවට අඳින්න අවශ්‍ය නැහැ. පොඩියට අඳින්න. ලොකුවට අඳින්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් අපි බලමු එකම දිශාවට ක්‍රියාත්මක වන බලවල සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද කියලා. හරි. අහගන්න. හරි. එකම දිශාවට ක්‍රියාත්මක වන බල කියලා කියන්නේ ළමයි මෙන්න මේකයි. දැන් හිතන්න මේ විදිහට වස්තුවක් තියෙනවා. හරි. මේ වස්තුව මත මේ පැත්තට F1 කියලා බලයක් තියෙනවා. ඒ වගේම මේ පැත්තට F2 කියලා බලයකුත් තියෙනවා. දැන් ඔයාලා අහයි මේක ඒක රේඛීයද කියලා. හරි. මට දැන් ඒක රේඛීය විදිහට මේ බල දෙකම පේන විදිහට රූපය අඳින්න බෑනේ. හරිද? ඔයාලා හිතන්නකො මෙන්න මෙහෙම අවස්ථාවක්. දැන් මට එහෙම අඳිනවා නම් අඳින්න වෙන්නේ මෙන්න මෙහෙම. මෙයා උඩින්ම මෙහෙම ඊහිසක් දාලා F2 කියලා දාන්න තමයි වෙන්නේ. හරි. එමනේ කරන්න වෙන්නේ. හරිද? එකම දිශාවට එකම පැත්තට බල දෙක තියෙන්නේ. හරි. දැන් ඉස්සල්ලා අපි යන්නේ ඇත්තටම ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ අවස්ථා. රූප ටික යන්නේ. එතකොට මේ තියෙන්නේ එකම දිශාවට. දැන් මේකේ වෙනත් දිශාවලට නෑනේ මුන් දෙන්නම මෙන්න මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. දකුණු පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට හිතන්නකො මෙන්න මෙහෙම ප්‍රායෝගික අවස්ථාවක් කඹාදින අවස්ථාවක් හිතන්නකො. කඹාදින අවස්ථාවකදී අපිට මේ සිද්ධි දෙකම ගන්න පුළුවන්. එකම දිශාවට බල ක්‍රියාත්මක වෙන අවස්ථාව ගන්නත් පුළුවන්. ප්‍රතිවිරුද්ධ දිශාවට බල ක්‍රියාත්මක වන අවස්ථාව කියන සිද්ධි දෙකම අපිට ඔය එක උදාහරණයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. හරි. දැන් කඹාදින අවස්ථාවකදී මොකද වෙන්නේ? පිරිසක් මේ පැත්තට කඹේ අදිනවා. තවත් පිරිසක් මේ පැත්තට කඹේ අදිනවා. හරිනේ. එතකොට මේක ඒක රේඛීය බලයක්ද නැද්ද? ඒක රේඛීයයි. මොකද කඹේ දිගේනේ බලය ක්‍රියාත්මක වෙන්නේ නේද? වෙන පැති වලින් මේක අඳින්නේ නැහැ. එතකොට එකම රේඛාවක් දිගේ බල ටික සෙට් එක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පැත්ත හිතන්න නැතුව මේ පැත්ත විතරක් හිතන්නකො. මම මේ පැත්ත මෑකුවා. කඹේ එක පැත්තක් අපි ගමු. දකුණු පැත්ත අපි ගමු. හරි. අපි හිතමු දැන් මේකේ මෙතන මිනිස්සු 5 දෙනෙක් මේ කඹේ එකම පැත්තට අදිනවා. එතකොට මෙතන තියෙන ඒක රේඛීය එකම දිශාවට ක්‍රියාත්මක කරන බල සෙට් එකක් නෙමෙයිද? ඔක්කොම අදින්නේ මේ පැත්තට නේද කඹේ? මේ පැත්තේ ඉන්න මිනිස්සු කීප දෙනා අපි හිතමු 5 දෙනෙක් ඉන්නවා කියලා 5 දෙනාම කඹේ අදින්නේ කොයි පැත්තටද? මෙහෙට දකුණු පැත්තට. එතකොට එතන තියෙන්නේ එකම දිශාවට නේද බලය යොදන්නේ. එයාලා ඔක්කොම කඹේ අදිනවා කොයි පැත්තටද? එයාලා ඉන්න පැත්තට දකුණු පැත්තට. එහෙනම් අන්න එකම දිශාවට බල ක්‍රියාත්මක වන අවස්ථාව. එයා මේ පැත්ත ගත්තොත් දැන් මේ පැත්ත අමතක කරන්න. මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ ඉන්න මිනිස්සු කඹේ අදින්නේ මේ පැත්තට වම් පැත්තට. එහෙනම් ඒකේ ඉන්න මිනිස්සු සේරම එකතු වෙලා කඹේ අදින්නේ වම් පැත්තට. එහෙනම් අන්න එකම දිශාවට බල ක්‍රියාත්මක වෙයි. හැබැයි මේ සම්පූර්ණ සංසිද්ධිය ගත්තොත් මෙතන තියෙන්නේ එකම ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ඇති වෙන බල. ඇයි ඒ? පිරිසක් මේ පැත්තට බලය ඇති කරද්දි තවත් පිරිසක් මේ පැත්තට බලය ඇති කරනවා. එහෙනම් මේ අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? මෙතන සම්පූර්ණ සංසිද්ධිය අපි සැලකුවොත් එහෙම එතන තියෙන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ඇති වෙන බල. හරි නේද? ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ඇති වෙන ඒක රේඛීය බල. එහෙනම් ඔන්න මම එකම උදාහරණයෙන් අවස්ථා දෙකම පැහැදිලි කරලා දුන්නා. හරි. එහෙනම් දැන් ඔන්න ඔය විදිහට මේ වස්තුව මත එකම දිශාවකට බල ක්‍රියාත්මක වෙනකොට අපි කොහොමද මේ දෙන්නා වෙනුවට ගත හැකි තනි බලය ගන්න? අපි ගන්නෙ මෙන්න මෙහෙමයි. එකම දිශාවට ක්‍රියාත්මක වෙන ඒක රේඛීය බලවල සංප්‍රයුක්තය අපි ගන්නෙ මේ බල දෙක එකතු කරලා. හරි. වෙන කිසිම දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ දෙන්නා එකතු කරලා. ළමයි මම මෙතන මේ ඩෙල්ටා F කියලා ලිව්වේ සංප්‍රයුක්ත බලය කියන එක. හරි. සංප්‍රයුක්ත බලය. ඒක තමයි මම ඩෙල්ටා F කියලා ලිව්වේ. හරිද?
හරිද? සංප්‍රයුක්ත බලය කියන එක තමයි ඩෙල්ටා F. මේ ත්‍රිකෝණය වගේ එකකින් අපි අදහස් කරන්නේ ඩෙල්ටා කියන එක. ඒ කියන්නේ වෙනසක් කියන එක තමයි ඇත්තටම උතනදී අදහස් වෙන්නේ. හරි, වෙනසක් කියන එක. අපි ඕක මෙහෙමම ලියමුකෝ. හරි, නැත්නම් ඕක ඔය ගණිතයේ තියෙන සමහර ඒවාත් එක්ක පටලවා ගන්න. අපි ඕක F total කියලා ලියමුකෝ. F total කියලා ගත්තේ සම්පය කියන්නේ සම්පූර්ණ බලය total එක එකතුව. හරිද? සම්පූර්ණ බලය. අන්න ඒක FT කියලා ගත්තේ. හරි. අපිට ඕන නම් මෙහෙමත් දෙන්නන්න පුළුවන්. නමුත් ඔයාලට ගණිතයේ තියෙන සමීකරණත් එක්ක ඔයාලා මේක පටලවා ගන්න පුළුවන්. ඒ හින්දා අපි ওই විදිහට ගමු. හරි. එහෙනම් එකම දිශාවට බල දෙක තියෙනවා නම් කිසිම කතාවක් නැහැ. බල දෙක එකතු කරන්න විතරයි තියෙන්නේ. හරි, වෙනත් කිසිම දෙයක් නැහැ. දෙන්න ඉන්නේ එකම පැත්තරද ඒක රේඛීයයිද එකතු කරුවා. හරි, හිතන්න දැන් මෙන්න මෙහෙම තියෙනවා බල දෙකක්. හරි, මෙන්න නිව්ටන් 10යි මේ පැත්තරම තව බලයක් තියෙනවා නිව්ටන් 20යි. දෙන්නගේ සංප්‍රයුක්තය ගන්න මොකද කරන්න තියෙන්නේ? දෙන්නව එකතු කරන්නයි තියෙන්නේ. දෙන්නගේ සංප්‍රයුක්තය ගන්න කරන්න තියෙන්නේ මොකද්ද? දෙන්නව එකතු කිරීම. එහෙනම් මේ දෙන්නගේ අපිට F total එක ගන්න පුළුවන් 20 ධන 10 කියන්නේ කීයද? නිව්ටන් 30යි. එහෙනම් මේ දෙන්නා වෙනුවට අපිට ඕන නම් මේ දෙන්න අයින් කරලා මේක මත ලකුණු කරන්න පුළුවන් 30යි නිව්ටන් කියලා. හරි. මේ උන් දෙන්නෙක් ඉන්න තැන උන් දෙන්නටම කරන්න පුළුවන් තනි එක කළ හැකි කෙනා මෙන්න සංප්‍රයුක්තය. හරිනේ. එහෙනම් නිව්ටන් 30යි කියලා අපිට ওই විදිහට ඕනනම් දාන්න පුළුවන්. හරිද? එහෙනම් කොහොමද එකම දිශාවට තියෙද්දි අපි සංප්‍රයුක්තය ගන්නෙ? කරන්න තියෙන්නේ ඒක රේඛීයයිද එකම දිශාවටද තියෙන්නේ දෙන්න එකතු කරන්න පමණයි. හරිනේ. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ අවස්ථාව. ප්‍රතිවිරුද්ධව තියෙනවා නම් අපි කොහොමද ගන්නේ? මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්න දැන් බල දෙක. මම මේව වෙනම ලියා ගන්න දෙනවා. අය මම මේව මැකුවට පස්සේ ආයෙ ලියනවා. හරි. මෙහෙම බල දෙක තියෙනවා. ඔය විදිහට තියෙනවා දෙපැත්තට. එහෙනම් දැන් සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද? අරක එකතු කරනවා නම් ඒකේ ප්‍රතිවිරුද්ධ එක මෙතන තියෙන. එකම දිශාවට තියෙද්දි එකතු කරුවා නම් දැන් ප්‍රතිවිරුද්ධ. එහෙනම් මේකත් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එහෙනම් සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද? දෙන්නාගේ වෙනස. එහෙම නැත්නම් අපි කියනවා කතාවට අපි මෙහෙම කියනවා ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරනවා. හරි, ලොකු අගය තියෙන එකාගෙන් පොඩි අගය තියෙන එක අඩු කරනවා. හිතන්න මුගේ අගය නිව්ටන් 100යි මුගේ අගය නිව්ටන් 60යි. එහෙනම් මෙතන ලොකු එකා මොකಾದ? මේක, පොඩි එකා මේක. එහෙනම් සංප්‍රයුක්තය ගන්න පුළුවන් 100 ඍණ 60යි. එහෙනම් මෙතනට අදාළ වෙනවා නිව්ටන් 40. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ප්‍රතිවිරුද්ධව තියෙනවා නම් දෙන්නාගේ වෙනසින් එහෙම නැත්නම් ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරලා සංප්‍රයුක්ත බලය ලබා ගන්න. හරිද? පැහැදිලිද ඔයාලට කියපු එක? එහෙනම් ඔය විදිහට තමයි ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය අපි නිර්ණය කරගන්නේ. හොඳයි. එහෙනම් බලමු මොනවද කියන්නේ කියලා. බලන්න පළවෙනි මේ පළවෙනි මාතෘකාව යටතේ එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය කියනවා මෙහිදී වස්තුවක් මත ඇතිවන බලයන් සියල්ල එකම දිශාවකට ඇතිවේ. එකම පැත්තට ඇති වෙන්නේ. එවැනි අවස්ථාවක එම වස්තුව මත ඇතිවන සංප්‍රයුක්ත බලය එම බලයන්ගේ එකතුව මගින් ලබා ගනී. ඒ වගේ අවස්ථාවකදී අපි සංප්‍රයුක්ත බලය ගන්න කොහොමද? එකම පැත්තට තියෙනවා නම් දෙන්න එකතු කරනවා. එමෙන්ම සංප්‍රයුක්ත බලය එම බලයන් ක්‍රියා කරන ලද දිශාවටම ඇති වෙනවා. හරි. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය අර දෙන්න ඉන්න පැත්තරමයි ඇති වෙන්නේ. දැන් හිතන්න මෙහෙම තියෙනවා F1 F2. හරි. එතකොට දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය අපි ගන්නෙ කොහොමද? F total එක අපි ගන්නෙ කොහොමද? මෙවුන් දෙන්න එකතු කරනවා. F1 ධන F2 දෙන්න එකතු කරනවා. එතකොට මේ F total කියන කෙනත් මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දකුණු පැත්තටම. ඒ කියන්නේ දැන් හිතන්න කඹේ යදින අවස්ථාව. එතකොට එක පැත්තක ඉන්න මිනිස්සු එයාලා ඉන්න පැත්තට කඹේ යදිනවා. එතකොට ඒ කඹේ යන්නේ කොයි පැත්තටද? එයාලා ඉන්න පැත්තටම යන්නේ නේද? හරි, එයාලා වැඩි බලයක් යොදනවා නම් එයාලා ඉන්න පැත්තටම තමයි යන්නේ. ඔයා මේසයක් අදිනවා නම් ඔයාගේ දිශාවට මේසේ එන්නේ ඔයා ඉන්න පැත්තට මිසක් ඒකෙන් ප්‍රතිවිරුද්ධ පැත්තකට නෙමෙයි නේද? ඔයා හිතන්න මේසයක් ඔයාගේ පැත්තට ඔයා අදිනවා. එතකොට මේසේ එන්නේ ඔයාගේ පැත්තට මිසක් ඒක ඉහළට යන්නවත් පහළට යන්නවත් ඊට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තකට යන්නවත් පෙළඹෙන්නේ නැහැ. එහෙනම් බලය යොදන පැත්තට තමයි මෙතනදී ඒ කියන්නේ බලය ඇති කරලා තියෙන පැත්තට තමයි සංප්‍රයුක්තයත් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න අපි මේ අවස්ථාව කතා කරා. ඊට පස්සේ දැන් මේකෙත් මම මේ අවස්ථාව කීවොත් එහෙම ප්‍රතිවිරුද්ධව බල ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ කොයි පැත්තටද? දැන් ප්‍රතිවිරුද්ධව තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ? ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරනවානේ. දැන් කඹ අදින අවස්ථාව හිතන්න.
එක පාර්ශවයක් වැඩි බලයක් යොදනවා අනිත් පාර්ශවය අඩු බලය යොදනවා. කඹේ යන්නේ කොයි පැත්තරද? කඹේ යන්නේ අර වැඩි බලය යොදන පැත්තට නේද? එහෙනම් මෙන්න මෙතන වැඩි බලය යොදන එක පැත්තට තමයි මේ වස්තුව චලනය වෙන්නේ. හරිද? වැඩි බලය යොදන පැත්තට තමයි වස්තුව චලනය. අරකින්ම හිතන්න අර උදාහරණේ. කඹ අදිනකොට කඹේ යන්නේ කොයි පැත්තටද? වැඩි බලයක් යොදන්නේ උන් වැඩි බලයක් යොදන පැත්තට. නේද? අර අඩු බලයක් යොදන කට්ටිය අර පැත්තට ඇදිලා යනවා ඔක්කොම. එතකොට එහෙනම් ඔන්න මතක තියාගන්න එකම දිශාවට බල ක්‍රියාත්මක වෙනවා නම් සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ බල තියෙන පැත්තටමයි. ප්‍රතිවිරුද්ධව බල ක්‍රියාත්මක වෙනවා නම් සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ වැඩි බලය. එහෙම නැත්නම් ලොකු එකා ඉන්න පැත්තටයි. හරි නේද? එහෙනම් ඔතනින් සම්පූර්ණ ඒක රේඛීය කතාව ඉවරයි. හරි ඔච්චරයි යෝගේ කියන්න තියෙන්නේ. පොඩි දෙයක් මම කිව්වේ මේ පාඩම ලේසි කියලා. හරි. දැන් ඔතන අපි මේ සිද්ධිය පොඩක් රූප සටහනකින් පෙන්න ගන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මම ලියනවා. මෙන්න මේ විදිහට වස්තුවක් තියෙනවා. මෙයා මත එකම දිශාවට F1 සහ F2 කියලා බල දෙකක් ක්‍රියාත්මකයි. මෙතන F2 තියෙන්නේ. හරි. එහෙනම් F total එක අපිට ගන්න පුළුවන් F1 ධන F2. හරිනේ. එහෙනම් මේ F total කියලා කියන්නේ සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය. හරිනේ. එහෙනම් ওই විදිහට ගන්න පුළුවන්. ඕක ඔතන ස්ථානේ අඳින්න ඕන. දැන් අඳින්න එපා ඉන්න මං කියන එක ඈ. හරි. ඊට පස්සේ මේ උදාහරණ ටිකත් අපි ඒකේ දාමු. මෙතන නිව්ටන් 10යි, නිව්ටන් 20යි. එහෙනම් මේ අවස්ථාවට අදාළ මේක පළවෙනි එක F total එක අපිට ගන්න පුළුවන් 20 ධන 10 නිව්ටන් 30යි කියලා. හරිනේ. ඊට පස්සේ දෙවෙනි උදාහරණය මේ විදිහට වස්තුව තියෙනවා. මේ පැත්තට නිව්ටන් 100යි. ඒ වගේම මෙතනදී නිව්ටන් 30යි. හරි. මේක ඔයාලා හදන්න. කීයද සංප්‍රයුක්තයේ කියලා. ඔය සෙට් එක ඔතන ස්ථානේ ඇඳගන්න. ඔච්චරයි තියෙන්නේ. කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. කාට හරි නොතේරුණු මොනවා හරි තියෙනවා නම් අහන්න. ළමයි ප්‍රශ්න තියෙනවා අහන්න. ඒවා ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් අහන්න. සර් ඔය මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම අදින්න ඕනේ සර්. ඔව් ඔතන ඔය බෝඩ් එකේ ඇඳලා තියෙන සේරම ඔය රූල් වල ලියා ගන්න. ඒ කරලා මේ දෙවෙනි එකේ සංප්‍රයුක්ත බලය කීයද කියලාත් හොයන්න.
හරි ඉවරද මේකේ කීය දෙන්නේ F total එක මෙන්න මේ අවස්ථාවේ F total එක සමානයි මෙතනට අදාළ වෙනවා 100 ධන 30 ඒ කියන්නේ 30යි නිව්ටන් හරිනේ හදාගන්න අඩුපාඩු තියෙනවා නම් ඔය සෙට් එක විතරයි ඔය රූල් වල දාන්න තියෙන්නේ ඔය සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ මම ඒක පටන් ගන්න ඕනකේ මේකේ මේ පාඩම ලේසි ගොඩක් ඇති දෙයක් නෑ මේකේ පොඩි අර සංකල්ප ටිකක් තියෙන්නේ ඒ ටික අර අතන්ට අවශ්‍ය වෙන හින්දා තමයි කලින් ගත්තේ හරි ඉවරද මේ පාඩම අද ඉවර කරන්න පුළුවන් මේ සංප්‍රයුක්ත බලය කියන කොටස අද ඉවර කරේ හරි ඊට පස්සේ විරුද්ධ දිශාවලට ක්‍රියා කරන ඒකරේඛීය බල මේක ඉවරයි නේද මකන්නද මම මේක ළමයි කරුණාකරලා මාත් එක්ක කතා කරන්න හරි මම මේක මකනවා පස්සේ ආයි තුරුතුරු ගන්න එපා හරි එතකොට විරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වන බල හරි එහෙනම් දැන් හිතන්න මේ වස්තුව මත මේ විදිහට F1 බලයක් වකුණු පැත්තට ඔයාලා එකම දිශාවට එන විදිහට අදින්න නෑ මම ඔයාලට බෝඩ් එකේ අදිනකොට සමහරවිට චුට්ටක් එහාට මෙහාට ඇද වෙනවා හරි F2 කියලා ඔය විදිහට වම් පැත්තට ක්‍රියාත්මක වන බලයකුත් තියෙනවා දකුණු පැත්තට F1 කියලා බලයක් සහ වම් පැත්තට F2 කියලා බලයක් ඔය විදිහට ක්‍රියා කරලා තියෙනවා හරි දැන් එහෙනම් මෙතනදී මේ අවස්ථාවේ සංප්‍රයුක්ත බලය අපි මේකත් F totalම කියලා ගමු. ඇත්තටම උතන අපි අර ඩෙල්ටා F කතාව දානවා. නමුත් අපි ඒක නොදා F total එක දාමුකෝ. හරි. එහෙනම් F total එක ගන්න පුළුවන් අපිට ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරලා. හිතන්න මේකේ F1 කියන එක්කෙනා F2ට වඩා විශාලයි කියලා. ඔයාලා මෙන්න මේ ලොකු කුඩා ලකුණ මොකක්ද කියන්න දන්නවනේ නේද? එතකොට ඕකේ කට ඇරිලා තියෙන පැත්ත තමයි අපි විශාලයි කියලා ගන්න. එහෙනම් දැන් මේකේ කට ඇරිලා තියෙන මේ පැත්තට එහෙනම් F1 කියන එක්කෙනා තමයි විශාල වෙන්නේ. හරිනේ? අපි ඒක ගණිතයේදී ඔය සංඛ්‍යා සංසන්දනය කිරීම සඳහා පාවිච්චි කරන එක්තරා සංකේතයක්. හරි. ඒක ඔයාලා දන්නවා. එහෙනම් අපිට ඔය මේ විදිහට පුළුවන් ප්‍රතිවිරුද්ධව තියෙනවා නම් විශාල එක්කෙනාගෙන් පොඩි එකව අඩු කරලා සංප්‍රයුක්තය ගන්න. හරි. එහෙනම් දැන් හිතන්න මේ විදිහට තියෙනවා බල. මෙතන නිව්ටන් 10යි. හරි. මේ පැත්තට තියෙනවා නිව්ටන් 2යි. එහෙනම් අපි කොහොමද මේ අවස්ථාවේදී සංප්‍රයුක්තය ගන්න 10න් අඩු කරනොත් 2ක් මොකද ලොකු එක 10 පොඩි එක 2යි එහෙනම් මෙතනට අදාළ වෙන උත්තරේ නිව්ටන් 8ක් කියලා හරිනේ ඒ වගේම තමයි අපිට දැන් ඕක පෙන්වන්න කියලා කිව්වොත් එහෙම අපි පෙන්වන්නේ කොහොමද මේ වස්තුව මත බල දෙකක් ඇති වුණා නිව්ටන් 10යි නිව්ටන් 2යි එතකොට උන් දෙන්නගේ සංප්‍රයුක්තය කීයද නිව්ටන් 8යි එහෙනම් ඒක අපි පෙන්නනවා මේ වස්තුව මත මෙන්න මේ විදියට නිව්ටන් 8ක් කියලා. ඇයි අපි එහෙම පෙන්වන්නේ? මං ඇයි මේ පැත්තට මේක පෙන්නුවේ? මේක පැත්තට පෙන්වන්න හේතුව තමයි අපි දන්නවා සංප්‍රයුක්තයේ ක්‍රියා කරන්නේ ලොකු එකා ඉන්න පැත්තට. නේ? ලොකු එකා ඉන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි වස්තුවත් යන්නේ. එහෙනම් ලොකු එකා මේ පැත්තේ ඉන්නේ. හරි මේ පැත්තේ ඉන්නේ. එහෙනම් සංප්‍රයුක්තය මේ දෙන්න වෙනුවට ගන්න පුළුවන් තනි එක 8යිනේ. එහෙනම් අන්න ලොකු එකා ඉන්න පැත්තට ඒ 8 අපි ලකුණු කෙරුවා. හරිද? පැහැදිලිද? තේරුණාද? හරි මම මේක චුට්ටක් මේ පැත්තට කරලා අදින්නම් මට මෙතන උදාහරණ කීපයක් ඔයාලට දෙන්න ඕනේ හරි එහෙනම් මෙතන අපිට F total එක ගන්න පුළුවන් 10න් එකක් අඩු කරලා නිව්ටන් 8ක් කියලා හරි එහෙනම් අපිට ඒ සංප්‍රයුක්තයේ ලකුණු කරන්න පුළුවන් ඔන්න ඔය විදිහට හරිනේ ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මේකේ නිරූපණය හරි මේක මේ ඊතලේ දාගන්න නම් ඔයාලා අවශ්‍ය නැහැ මේ වන්දිනවා අර මම පේන්න ගත්තා. ඒකම කෙලින් නැති හින්දා. හරි. ඊළඟට මෙහෙම තියෙනවා කියලා හිතන්න. හරි. මේ පැත්තට නිව්ටන් 20යි. මේ පැත්තට නිව්ටන් 40යි. හරි. පේන්නේ නැහැ නේ. මේ පැත්තට නිව්ටන් 50ක් ගමු. නිව්ටන් 50යි. හරි. දැන් ළමයි බලන්න දෙන්න ඒකරේ කීයයිද එකම දිශාවටද තියෙන්නේ නැත්නම් විරුද්ධ දිශාවටද තියෙන්නේ. මෙන්න ඒකරේ කීයයි එකම දිශාවටද ප්‍රතිවිරුද්ධයි. ඇයි එකෙක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට. එහෙනම් කොහොමද සංප්‍රයුක්තය ගන්නෙ? F total එක සමානයි. කාගෙන් කාවද අඩු කරන්නේ? ලොකු එකාගෙන් අඩු කරනවා
පොඩි එකාව. එහෙනම් 50න් 20ක් යනවා කියන්නේ මෙතනට අදාළව සංප්‍රයුක්ත වෙනවා නිව්ටන් 30ක් කියලා. එතකොට අපි මේක කොහොමද රූප සටහනේ පෙන්වන්නේ? රූප සටහන අපි පෙන්වන්නේ කොහොමද? මම මේ 1යි 2යි වෙන් කරන්න ඉරක් ගැහුවේ. ඔයාලා මේක ලියා ගන්නකොට ඒ ඉර ගහන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මෙන්න වස්තුව තියෙනවා. හරි. එතකොට සංප්‍රයුක්තය කීයද නිව්ටන් 30යි. එහෙනම් ඒක ක්‍රියාත්මක වෙන්නේ දැන් කොයි පැත්තරද? ලොකු එකා ඉන්න පැත්තරද? ලොකු එකා B 50. එහෙනම් මේ 30 අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ පැත්තට. හරිනේ? එහෙනම් අපිට 30 නිව්ටන් 30 කියන එක පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට. හරි නේද? එහෙනම් ඔන්න ඕක තමයි අපි සංප්‍රයුක්ත බලය ප්‍රතිවිරුද්ධව තියෙන අවස්ථාවකදී හොයන්නේ. හරි? බල ප්‍රතිවිරුද්ධව තියෙනකොට සංප්‍රයුක්ත බලය අපි ගන්න ඔය විදිහට. හරි. එහෙනම් ඊළඟ දෙවෙනි කෙටි මාතෘකාව බලන්න. විරුද්ධ දිශාවට ක්‍රියා කරන බල ක්‍රියා කරන ඒකරේඛීය බලයන්නේ සංප්‍රයුක්තය. හරි බලන්න මොනවද කියන්නේ? මෙහිදී වස්තුවක් මත ඒකරේඛීයව විරුද්ධ දිශාවන් වලට ඇතිවන බල පිළිබඳව සලකා බලනු ලැබේ. මෙවැනි අවස්ථාවක එම බලයන්ගේ සංප්‍රයුක්තය මෙම බල අතර අන්තරයෙන් ලබා ගන්න. අන්තරය කියලා කියන්නේ වෙනසින්. වරහන් ඇතුලේ කියනවා විශාල බලයෙන් කුඩා බලය අඩු කරනු ලැබේ. අතර සංප්‍රයුක්ත බලයේ දිශාව විශාල බලය පවතින දිශාවට පවතී. හරිනේ ලොකු එකා ඉන්න පැත්තට තමයි බලය තියෙන්නේ. හරි. මේ අවස්ථා තුන ඔය රූල් වල දාගන්න. හරි. මේ ඉර ගහන්න අවශ්‍ය නැහැ මැත්තෙන් මම අර මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි වෙන් කරලා ගන්න ඕනේ හින්දා ඉර ගැහුවේ. මේ ඉතලේ ගහන්න අවශ්‍යත් නැහැ. ඔයාලා මේ රූපේ අඳින්න සංප්‍රයුක්තය හොයන්න ඒකෙම ඉස්සරහින් මේ සංප්‍රයුක්තය ලකුණු කරපු එකත් අඳින්න. හරි. තරබඩ ගාලා දාගන්න. හරි. දැන් එහෙනම් අපි එහා පැත්තට ඔගේ පෙරලන්න. හරි පාඩමේ තව චුට්ටයි තියෙන්නේ. එහා පැත්තට පෙරලන්න. ඒකේ තියෙනවා සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. හරි දැන් අපි කියන මේකේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කතා කරන්න කියලා ඒකරේඛීය බල සහ සමාන්තර බලවල සංප්‍රයුක්තය. හරි අපි දැන් බලමු සමාන්තර බලවල සංප්‍රයුක්තය අපි කොයි විදිහටද ගණනය කරගන්නේ කියලා. හරි. ළමයි කීප දෙනෙක් අඩු වුණා අපි සම්බන්ධ වෙනකන් චුට්ටක් ඉන්න. හරි. දැන් අපි බලමු එහෙනම්
කොයි විදිහටද සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය ගණනය කරන්න කියලා. ඒකෙත් මේ වගේම වැඩක් තියෙන්නේ. හරි. බල ක්‍රියා කරන විදිහ විතරයි වෙනස් වෙන්නේ. පොඩි දෙයක් කරන්න තියෙනවා. හරි. බල සමාන්තරව ක්‍රියා කරන අවස්ථාවකදී අපි සංප්‍රයුක්තය නිර්ණය කරගන්නේ කොහොමද? හරි. ඔක්කොටම කලින් අපි බලමුකෝ සමාන්තර බල කියන්නේ මොනවද කියලා. හරි. දැන් මෙන්න මේ විදිහට හිතන්නකෝ ලී දණ්ඩක් තියෙනවා කියලා. ඔය විදිහට ලී දණ්ඩක් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. ළමයි ඔයාලගේ පොතේ නම් ඔය එන පච හැලි ගොඩක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඈ. ඒ ඔය එක ඉතින් එක චූටි ප්‍රැක්ටිකල් දාලා ඒවා ඉතින් ඉතර අවශ්‍ය නැහැ. මම ඔය අවශ්‍යම ටික විතරයි පාඩමේ වෙන් කරලා කරන්නේ. ඔය එන පච හැලක් තියෙනවා. ඔයාලගේ පොත පෙරලා බලන්නකෝ අර තුණු තරාදී අරගෙන මේවට සම්බන්ධ කරලා එන විකාර ගොඩක් තියෙනවා. ඒවා ඇත්තටම අවශ්‍ය නැහැ. මේක අපිට ප්‍රායෝගික උදාහරණ වලින් කියන්න පුළුවන්. අර අච්චර මේ ඔට්ටු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලා කියවලා බලන්න එන පච හැලි ගොඩක් ඔකේ තියෙනවා. හරි. අපි හිතමු මෙන්න මේ විදිහට ලී දණ්ඩක් තියෙනවා. මේකේ ඉහළ කෙළවරින් F1 කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ පැත්තට. හරි. එතකොට මේ බලයට සමාන්තරව මේ අනිත් කෙළවරෙන් F2 බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි හිතමු. හරි. එතකොට එක බලයකට සමාන්තරව පිහිටන විදිහට තවත් බල ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒ වගේ අවස්ථාවලට කියනවා මොනවා කියලාද? සමාන්තර බල අවස්ථා කියලා. එහෙම නැත්නම් සමාන්තරව පවතින, එහෙම නැත්නම් සමාන්තරව ක්‍රියා කරන බල කියලා අපි කියනවා. මේ බලයට මේ බලන්න සමාන්තරයි මෙයා. නේ? බලයට සමාන්තරයි නේ? බල දෙක සමාන්තරයි. මේ බලයයි සමාන්තරයි. එහෙනම් අන්නේ විදිහට සමාන්තර ලෙස බල ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් එක මෙහෙම ඔයාලා හිතන්නකො එක බලයකට පහලින් අනිත් බලය තියෙනවා. හරි? අන්නේ විදිහට බල පිහිටනවා නම් අපි කියන ඒවට සමාන්තර බල කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී කෙලෙසද අපි සංප්‍රයුක්තය ගණනය කරන්නේ. මේ වගේ සමාන්තර බල තියෙනකොට අපි කොහොමද සංප්‍රයුක්තය ගණනය කරන්නේ? අපි කරන්නේ ළමයි මෙන්න මේකයි. මේ බල දෙක එකතු කරගන්න. අපි අර එකම දිශාවට ක්‍රියාත්මක වෙන ඒකරේඛීය බල හෙව්වේ. බලවල සංප්‍රයුක්තය හෙව්වේ අන්න ඒ විදිහට මේ දෙන්නගේ අපි බල දෙකේ එකතුව ගන්න. හැබැයි මේ වැඩේ කරන්න නම් ළමයි හරි මේ වැඩේ කරන්න නම් මෙන්න මේ මං කියන සාධකයේ තෘප්ත වෙන්න ඕනේ. හරි. ඒ සාධකය තමයි සාධක දෙකක් තියෙනවා. පළවෙනි සාධකය තමයි බල දෙක සමාන්තර වෙන්න ඕනේ. හරි. මේ විදිහට සමාන්තර වෙන්න ඕනේ. ඊළඟ දෙවෙනි කරුණ තමයි දෙන්නා එකම පැත්තට ඉන්න ඕනේ. හරි. මේ බලය මේ පැත්තට ක්‍රියාත්මක වෙලා මෙයා මේ පැත්තට ක්‍රියාත්මක වුණොත් මෙතන අපිට සංප්‍රයුක්ත බලය නිර්ණය කිරීම සඳහා ඔය කියන මේ සංකල්පය පාවිච්චි කරන්න බෑ. හරි. එකම දිශාවට ඉන්න ඕනේ. ඔයාලා හිතයි එතකොට හරි ඉතින් සමාන්තරව තියෙනවා ප්‍රතිවිරුද්ධව තියෙනවා නම් මේකේ අපිට සංප්‍රයුක්තය ඉතින් අර කලින් එකේ වගේ ලොකු එකාගේ පොඩි එකා එකතු කරලා ගන්න පුළුවන් නේ කියලා. බෑ. මේක ගත්තොත් ළමයි මේක වැරදි. ඒකට හේතුව තමයි මෙතන සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් වැඩක්. අර කලින් එකේ සිද්ධ වෙච්ච දෙයට වඩා වෙනස් වැඩක් මෙතන සිද්ධ වෙනවා. අපි ඒක කතා කරමු ඊළඟ පාඩමේදී බලයක ප්‍රමාණාචරණය කියන එකේ. හරි. දැනට අපි ඒක කතා නොකර ඉමු. හරි මේ වගේ අවස්ථාවක් ඔයාලට මේ සංප්‍රයුක්ත බලය නිර්ණය සඳහා එන්නේ නැහැ කියලා විතරක් දැනට මතක තියාගන්න. හරිද? මොකද මේ අවස්ථාව ආවොත් එහෙම මෙතන බල යුග්මයක් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ දණ්ඩ කැරකෙන්න පටන් ගන්නවා. හරි? මේකේ තියෙන වෙනම කතාවක්. අපි ඒක ඊට පස්සේ වෙනම කතා කරමු බලයක ප්‍රමාණාචරණය කියන පාඩමේ යටතේ. හරි. එහෙනම් ඔන්න ඒකේ වෙන සංකල්පයක් තියෙනවා. හරි. එහෙනම් මේ විදිහට සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය නිර්ණය සඳහා මොනවද තෘප්ත විය යුතු සාධක? බල දෙක එකම පැත්තට ඉන්න ඕනේ. එකම පැත්තට ඉන්න ඕනේ සහ දෙන්න සමාන්තර වෙන්න ඕනේ. දැන් මෙහෙම තිබ්බොත් හිතන්න මෙහෙම තියෙනවා බලය. මෙහෙම තියෙනවා F2. ඔය අවස්ථාවේදී අපිට මේක පාවිච්චි කරන්න බෑ. මොකද්ද ප්‍රශ්නේ? මේ සමාන්තර නෑ මේ සමාන්තර නෑ. මේක මෙහෙට එතකොට සමාන්තරව ඉන්නවා නම් ওই විදිහට ඉන්න ඕනේ. එතකොට මෙයා තියෙන්නේ මේ පැත්ත. එහෙනම් මේ අවස්ථාවේදීත් අපිට මේක පාවිච්චි කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම අර මම කියපු සාධක දෙක තෘප්ත වෙන්න ඕනේ මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න නම්. මොකද්ද සම්බන්ධතාවය? මේ බල දෙක එකම පැත්තට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මුන් දෙන්න සමාන්තර වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ සංකල්පය දාලා එහෙම නැත්නම් දෙන්න එකතු කරලා සංප්‍රයුක්තය ගන්න අපිට පුළුවන්. එතකොට මෙතනදී සංප්‍රයුක්තය ක්‍රියා කරන්නේ කොහොමද? දැන් අපි මේ විදිහට අර ඉස්සල්ලා අවස්ථාව ගත්තොත් F1 F2 කියලා ප්‍රතිවිරුද්ධව බල තියෙනකොට
අපි මේකේ ලකුණු කරානේ ලොකු එකා ඉන්න පැත්තට මෙයා යන්නේ කියලා. සංප්‍රයුක්තයේ ලකුණු කරානේ අපි F total එක නේද? අර කලින් අර උදාහරණ අවස්ථාවල අපි ගත්තේ 2යි 8යි මේ 10යි 8 2යි අරගෙන ඊට පස්සේ නිව්ටන් 8ක සංප්‍රයුක්තයක් තියෙනවා කියලා අපි ඔහොම ලකුණු කරුවේ රූපේ. එතකොට මේකේ කොයි විදිහටද අපි සංප්‍රයුක්තයේ ලකුණු කරන්නේ? හරි. නැත්තම් අපි මෙතන නිකන් ඉලක්කම් ටිකක් දාගමුකෝ. මෙයා නිව්ටන් 10යි. හරි. මෙයා නිව්ටන් 8යි කියලා. එහෙනම් මෙතන සංප්‍රයුක්තයේ කීයද? F1 දාන F2 නේ කියන්නේ 10 දාන 8 නේ. එහෙනම් මෙතන එනවා අගේ කීයද නිව්ටන් 18යි කියලා. එතකොට අපි ওই නිව්ටන් 18 කියන එක මේකේ කොහොමද ලකුණු කරන්නේ? කොතනද ලකුණු කරන්නේ? අපි මේ සමාන්තරව බල ක්‍රියාත්මක වන අවස්ථාව හොඳට අහගන්න ළමයි මේක. සමාන්තරව බල ක්‍රියාත්මක වන අවස්ථාවකදී සංප්‍රයුක්තය ලකුණු කරන්නේ මෙන්න මේ දෙන්නගේ මැදින්. හරි. මේ දෙන්න අතරින් මේ දෙන්න අතරින් තමයි ඒ සංප්‍රයුක්ත බලය ලකුණු කරන්නේ. හරිද? පරිමැදින් නෙමෙයි. පරිමැදින් නෙමෙයි මේ දෙන්න අතරින්. පරිමැදින් ක්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ මෙවුන් දෙන්න සමාන වුණොත්. මෙයත් 10යි මෙයත් 10යි වුණොත් මෙතන නිව්ටන් 20ක් කියලා නේද? ආන් ඒ අවස්ථාවේදී හරියටම මුන් දෙන්නගේ මැද්දෙන් තමයි මේක ලකුණු කරන්නේ. හිතන්න මේ දණ්ඩ මීටර 10ක් දිගයි කියලා. එහෙනම් හරියටම මීටර 5 මැද්දෙන් තමයි මෙන්න මේ නිව්ටන් 20 ලකුණු කරන්න ඕනේ. හරිද? හරි මැද්දෙන්. හැබැයි ඒක එහෙම කරන්න නම් වෙන්න ඕනේ මොකද්ද? සමාන්තර බල දෙකේ අගයන් දෙක සමාන වෙන්න ඕනේ. හරි? එහෙම සමාන වුනේ නැත්නම් දැන් මෙතන 8ක් ආවොත් එහෙම බල දෙක සමාන නෑනේ. එතකොට සංප්‍රයුක්තය අපි ලකුණු කරන්නේ හරි මැදින් නෙමෙයි. හරි හරි මැදින් ලකුණු කරන්න නම් විය යුතු දේ මොකද්ද? බල දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ ලොකු බලයේ ඉන්න එකා තියෙනවනේ. දැන් මේ විදිහට බල දෙක අසමාන වුණොත් සංප්‍රයුක්තය ලකුණු කරන්නේ ලොකු බලයේ ඉන්න එකා තියෙනවා. ආන් මේ පැත්තට චුට්ටක් බර කරලා සංප්‍රයුක්තය ලකුණු කරනවා. හරි. ලොකු එකා ඉන්න පැත්ත තියෙනවනේ. ලොකු එකා ඉන්න සයිඩ් එක තියෙනවනේ. ආන් මේ ලොකු එකා ඉන්න සයිඩ් එක පොඩ්ඩක් බර කරලා අපි සංප්‍රයුක්තය අඳිනවා. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. පැහැදිලිද මං කියප එක? තේරුණාද? මම චුට්ටක් මම මේ පාඩම වේගෙන් සාකච්ඡා කරගෙන ගියා. හේතුව තමයි මේ පාඩමේ ලොකු සංකල්ප නැහැ. හරි. පොඩි සංකල්ප ටිකක් තියෙන. ඒ හින්දා මම චුට්ටක් ස්පීඩ් පාඩම කෙරුවා. ඔයාලට සමහරට තේරෙන්න ඇති මම ටිකක් වේගෙන් යනවා කියලා. ඒ ගියේ වෙන හේතුවක් නිසා නෙමෙයි පාඩම අමාරු නැති නිසා. හරි. මම මේ කියප එක තේරුණාද? අපි සංප්‍රයුක්තය හරි මැදින් ලකුණු කරන්නේ මොන අවස්ථාවේදීද? මුන් දෙන්න සමාන වුණොත්. හරි. මෙයත් 10යි මෙයත් 10යි වුණොත් හරි මැද්දෙන් අඳිනවා. සමාන වුණේ නැත්තම් මොකද කරන්නේ? මෙයා 10යි මෙයා 8යි වුණොත් එහෙනම් මොකද කරන්නේ? ලොකු එකා ඉන්න පැත්ත තියෙනවනේ. ඒ පැත්තට චුට්ටක් බර කරලා සංප්‍රයුක්තය අඳිනවා. හරි. ඇත්තටම ගූර්ණ මූලධර්මයේ අපි දැන් බලයක ප්‍රමණාචරණය කියන පාඩම කතා කරද්දී මේ දුරවල් පවා ඔයාලට කීයද කියලා ගණන් හදලා ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙයාට කීයක් තියනවද? මෙතන ඉඳන් මෙයාට කීයක් තියෙනවද කියලා අපි ඒව ගණනය කරගන්න පුළුවන්. අපි ඒවා පස්සේ බලමු. හරි. හරියටම ওই බල ක්‍රියා කරන දුර පවා අපිට ගණනය කරගන්න පුළුවන් ගූර්ණයේ පාඩම කතා කරපුවාම. හරි. ඒක දැන් අපිට අවශ්‍ය නැහැ. අපි මේක විතරක් කතා කරමු. හරි. එහෙනම් ඔය විදිහට තමයි ළමයි අපි සමාන්තර බල දෙකක් අදාළ පද්ධතියක සංප්‍රයුක්තය ගණනය කරන්නේ. කොහොමද ගණනය කරන්නේ? සමාන්තරව ඉන්න බල දෙක එකතු කරලා. මොකද්ද තෘප්ත වෙන්න ඕනේ කාරණේ? බල දෙක එකම පැත්තට තියෙන්න ඕනේ සහ සමාන්තර වෙන්න ඕනේ. සංප්‍රයුක්තය ලකුණු කරන්නේ කොහොමද? බල දෙක සමානයි නම් හරි මැදින්, බල දෙක අසමානයි නම් ලොකු එකා ඉන්න පැත්තට බර කරලා ඔච්චරයි තියෙන්නේ. හරි නේද? හරි. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳට අහගෙන ඉන්න. මං චුට්ටක් පාඩම වේගෙන් කරගෙන ගියා. ඒ ගියේ මේ කැලල අමාරු නැති නිසා. හරි. සමාන්තර බල දෙක සංප්‍රයුක්ත. එහා පැත්තට 12 වෙනි පිටුව. හරි. බලන්න මොනවද කියන්නේ? වස්තුවක් මත ඒකරේඛීය නොවන සමාන්තර බල දෙකක් ක්‍රියා කරන විට එම බලයන් එකම දිශාවලට ක්‍රියා කරයි නම් එම බලයන්ගේ සංප්‍රයුක්තය සෙවීමට එම බල දෙකේ එකතුව ලබා ගන්න. හරිනේ? හරි. මේ රූපය අඳින්න. මේ රූපය ඇඳලා මේ ටික දාගන්න. මෙතන F1 පොඩියට අඳින්න. ඒ කියන්නේ ගොඩාක් ඉඩ පාවිච්චි කරන්න එපා. ඕකේ අර ටික ලියන්න ඕනේ අර කරුණු ටික. F total. එතකොට මෙතන ඉස්සරහින් දාගන්න F1 කියන එක න F2 ට වඩා විශාලයි කියලා. හරි ඉක්මන් කරන්න.
හරි දැන් එහෙනම් මේකේ කරුණු කීපයක් ඔයාලා ලියන්න ඕනේ. ලියන්න කොතන පළවෙනි පොයින්ට් එක මෙහෙම පොයින්ට් දෙක තුනක් තියෙන එච්චර ගොඩාක් ඉඩ යන්නේ නැහැ. ලියන්න මෙහෙම පළවෙනි පොයින්ට් එක. ඉස්සරහින් හරි ලියන්න. ලියන්න මෙහෙම. සමාන්තර බල දෙකේ විශාලත්ව සමාන නම් 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 සංප්‍රයුක්ත බලය එම බල දෙක අතර හරි මැදින් ක්‍රියා කරන අතර බල දෙක අසමාන නම් සංප්‍රයුක්ත බලය විශාල බලය දෙසට මදක් නැඹුරුව ක්‍රියා කරයි. විශාල බලය දෙසට මදක් නැඹුරුව ක්‍රියා කරයි. හරි ක්‍රියා කරයි. හරිද? හරි. දැන් එහෙනම් අපි උදාහරණ අවස්ථා දෙකක් විතර උතන චූටියට දාගමු. සමහරට ඉඩ මදි ඇති. සයිඩ් එකෙන් හරි දාමු. හරි. දැන් හිතන්න මෙතන බලය නිව්ටන් 20යි. මෙතන බලය නිව්ටන් 12යි. එහෙනම් සංප්‍රයුක්තය ගන්න කොහොමද? F total එක සමානයි 20 ධන 12 කීයද? නිව්ටන් 32යි. ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ දෙක සමානද? නෑ. 20 ලොකුයි. එහෙනම් අර නිව්ටන් 32 කියන සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ කොතනින්ද? ලොකු එකා පැත්තට නැඹුරු වෙලා. එහෙනම් ලොකු එකා මේ. එහෙනම් ඒ පැත්තට චුට්ටක් පර වෙලා තමයි නිව්ටන් 32 ක්‍රියාත්මක වෙන්නේ. හරිනේ? ඊට පස්සේ තව අවස්ථාවක් ගත්තොත් මේ අවස්ථා දෙකම උතන දාගන්න මේ විදිහට මෙතන නිව්ටන් 20යි මෙතන නිව්ටන් 20යි එහෙනම් අපිට සංප්‍රයුක්තය ගන්න පුළුවන් 20 ධන 20 කීයද නිව්ටන් 40ක් කියලා. එහෙනම් ඒ අවස්ථාවේදී මේක ක්‍රියාත්මක වෙන්නේ හරි නැත්තේ. හරි. ඔය අවස්ථා දෙකම දාගන්න. ඊට නැත්නම් සයිඩ් එකෙන් හරි දාගන්න. පල්ලෙහා මා රූල් වල ලියන්න එපා. හරි. දඩබඩ ගාලා දාගන්න.
ආනත බල දෙකක සංප්‍රයුක්තය. හරි. අපි බලමු පාඩමේ අවසාන කොටස. මෙතනින් ඉවරයි පාඩම. අපි බලමු ආනත බල දෙකක සංප්‍රයුක්තය කොහොමද හොයන්නේ කියලා. මේවා හරිනේ. හරි. ආනත බල දෙකක සංප්‍රයුක්තය. දැන් හිතන්න මේක නම් ඇත්තටම ඔයාලා මේ සිලබස් එකේ නෑ මම නිකන් ඔය අමතර ධර්මයක් විදිහට කියලා දෙන්නේ. හරි. මෙන්න මේ විදිහට වස්තුවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකේ නිශ්චිත හැඩයක් නෑ නිකන් ඔය වස්තුවක් තියෙනවා. හරි. මේ වස්තුව මත මේ දිශාවට F1 කියලා බලයකුයි මේ දිශාවට F2 කියලා බලයකුයි ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔය විදිහට බල දෙක ක්‍රියාත්මක වෙනවා කියලා ගමු. අපි නැත්තම් මේකේ මෙයා මේ විදිහට ලකුණු කරමු. මෙයා P මෙයා Q කියලා ලකුණු කරමු. හරිද? ඔය විදිහට ලකුණු කරමුකෝ. හරි. එතකොට දැන් බලන්න මේ දෙන්න ආනතයිනේ. මේ ආනතෝ පිහිටලා තියෙන බල දෙක. ආනතයිනේ. මේ ආනත විදිහට පිහිටලා තියෙන. එතකොට මේ දෙන්න අතර පවතින කෝණය තීටා කියලා අපි ගත්තොත් ඒ කියන්නේ තීටා කියලා ගත්තේ මේ දෙන්නගේ මේ ආනතිය අපි දැන් ඔය අංශක වලින් ලියන අංශක 30යි 40යි අන්නේ විදිහට ඒක මම තීටා කියලා දාන්නවා. තීටා. හරිද? P සහ Q කියලා ආනත බල දෙකක් තියෙනවා. හරි. P සහ Q කියලා ආනත බල දෙකක් තියෙනවා. ඒ දෙන්න අතර ආනතිය එහෙම නැත්නම් කෝණය අපි හිතමු තීටා කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට අර සරල ක්‍රම පාවිච්චි කරලා සංප්‍රයුක්ත බලය හොයන්න බෑ. හරි? අර එකතු කරලා අඩු කරලා ඒ වගේ දේවල් කරලා අපිට ආනත බලවල සංප්‍රයුක්තය හොයන්න බෑ. අපි මේකට පාවිච්චි කරනවා මෙන්න මේ විදිහේ ගණිතමය සම්බන්ධතාවයක්. R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2යි PQ cos θ. හරි? මෙයා පාවිච්චි කරලා තමයි අපි මේකේ සංප්‍රයුක්තය හොයන්නේ. හරි මම මේකේ අර F1 F2 කියලා ඉස්සරලා ලියලත් ආයේ මේ දෙක අයින් කරුවේ සමීකරණය තියෙන්නේ P සහ Q වලින්. හරි ඇත්තටම PQ කියලා කියන්නේ බල. අර අපි ඉස්සරලා F1 F2 කියලා ලකුණු කරේ අන්නේ බල තමයි ඔය P සහ Q කියලා දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන ගණිතමය සම්බන්ධතාවය පාවිච්චි කරලා තමයි මේ වගේ ආනත බලවල අපි මේවා එක හොයන්නේ සංප්‍රයුක්තය හොයන්නේ. එතකොට මේකේ R කියලා පෙන්නලා තියෙන්නේ අන්නේ සංප්‍රයුක්තය. හරි? R කියලා පෙන්නලා තියෙන සංප්‍රයුක්තය. එතකොට ඔයාලා තාම මේවට ඔයාලා මේවා cos θ කියන්නේ මොනවද? ඒවා මුකුත් දන්නේ නැහැනේ. ඒ නිසා නිකන් අමතර දැනුමට විතරක් මම ඕක තියලා තියන්නම්. සමාන්තර නොමැති එහෙම නැත්නම් ඒක රේඛීය නොමැති අවස්ථාවන් වලදී සංප්‍රයුක්තය හොයන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගණිතමය සම්බන්ධතාවයක් පාවිච්චි කරලා. අතර මේක ලේසි. ඔයාලා අර මේක අර දන්නේ නැහැනේ තාම cos θ කොහොමද ගන්නෙ? ඒවා දන්නේ නැති නිසා ඔයාලට එකපාරට නිකන් අමාරු කියලා පෙනේ. නමුත් ඔයාලා වැඩිදුර ඉගෙන ගත්තොත් මේක මහ ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙන්නේ. හරි. එතකොට ඕකේ R කියලා කියන්නේ සංප්‍රයුක්ත බලය. මම සයිට් එකෙන් ලියන්නම්. R කියලා කියන්නේ සංප්‍රයුක්ත බලය. අර අපි ඉස්සෙල්ලා F total කියලා ගත්ත එක සංප්‍රයුක්ත බලය. හරි. θ කියලා කියන්නේ බල දෙක අතර කෝණය. බල දෙක අතර කෝණය. හරි. ඕන්න මම නිකන් උදාහරණ ගානක් හදලා දෙන්නම්. ඔය පෙන්නන්නම්. මෙතන අපි හිතමු මෙයා නිව්ටන් 10යි. මම නිකන් ඉලක්කම් දාන්නේ. මෙයා නිව්ටන් 8යි කියලා. හරිද? එතකොට අපි මේකට ආදේශ කරනවා මේ විදිහට. R වර්ගය සමානයි P වර්ගය 10 වර්ගය 100යි. ධන Q වර්ගය 8 වර්ගය 64යි. ධන දේවතාවක් P කියන්නේ 100යි Q කියන්නේ 8යි. cos θ අපි හිතමු මෙතන ආනතිය cos 60යි. හරි? එහෙනම් ඒ කියන්නේ අංශක 60යි කියලා හිතුවා. එහෙනම් cos 60යි. හරිද? එතකොට මෙතන 100යි 64යි 164යි. මෙතනට අදාළව 100යි 8යි කියන්නේ 800යි. 800 දෙකක් කියලා කියන්නේ 1600යි. වැඩි කිරීම cos 60. cos 60 වටිනාකම භාගයයි. එතකොට මෙතන මෙයාට මෙයා කැපිලා ගියා 800යි. 164 ධන 800. එතකොට මෙතනට අදාළ වෙනවා 964ක් කියලා. මෙන්න මෙයාගේ වර්ගමූලය ගත්තා නම් R ගත්තා නම් අපිට සංප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. 964ට මම හිතන්නේ පුළු වෙන වර්ගමූලය නෑ මේවා එකක් නෑ 30 දශම ගානක් ඕකට එයි 964ට 30 දශම ගානක අගයක් එන්න ඕන 31.04 ඒතර මෙයාගේ මේ බල දෙකේ සංප්‍රයුක්තය අපිට 31.04ක් කියලා ගන්න පුළුවන් හරි එතකොට ඒකේ අර ගණිතමය
සම්බන්ධතාවය ටිකක් සංකීර්ණයි. ඒ නිසා ඔයාලට ඒක අවශ්‍ය නැහැ. නිකන් අමතර දැනුමට කීවේ. හරි. ඔයාලා 11 වසරට 10 වසරට ගියපුවාම ඔය ත්‍රිකෝණමිතිය යටතේ cos θ sin θ ජ්‍යාමිතිය යටතේ ඒවා තියෙනවා ඈ. මෙව්වා නෑ. හරි මෙව්වා නෑ. 11 වසරට ගියපුවාම මම 11 වෙන්න ඇති ඔය ඇත්තේ sin θ cos θ සම්බන්ධතා තියෙනවා. හරි. එහෙනම් අපි ඕක ලියමු. ලියන්න මේ විදිහට. ලියන්න මේ විදිහට පල්ලෙහා. යම් වස්තුවක් මත යම් වස්තුවක් මත යම් වස්තුවක් මත යම් වස්තුවක් මත යම් කෝණයකින් ආනතව 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 බල ක්‍රියා කරන විට බල ක්‍රියා කරන විට බල ක්‍රියා කරන විට බල ක්‍රියා කරන විට එම අවස්ථාවේදී සංප්‍රයුක්තයේ නිර්ණය සඳහා එම අවස්ථාවේදී සංප්‍රයුක්තයේ නිර්ණය සඳහා නිර්ණය සඳහා නිර්ණය සඳහා නිර්ණය සඳහා නිර්ණය සඳහා පහත ගණිතමය සම්බන්ධතාවය භාවිතා කරන අතර පහත ගණිතමය සම්බන්ධතාවය පහත ගණිතමය සම්බන්ධතාවය භාවිතා කරන අතර භාවිතා කරන අතර භාවිතා කරන අතර භාවිතා කරන අතර මෙය 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 සාපෙළ මට්ටමේදී අවශ්‍ය නොවේ සාපෙළ මට්ටමේදී අවශ්‍ය නොවේ සාපෙළ මට්ටමේදී අවශ්‍ය නොවේ අවශ්‍ය නොවේ හරි ඕක දාගන්න මේක දාගන්න
හරිද? ලියලිවරද? හරි සර්. හරි. එහෙනම් එතනින් සංප්‍රයුක්ත බලය කියන කොටස ඉවර වෙනවා. හරි, සංප්‍රයුක්ත බලය කියන පාඩම එතනින් ඉවරයි. හරි. දැන් ඔහොම පෙරලන්න අපි කතා කර කර හිටපු තැනට තුන්වෙනි පිටුවට පෙරලන්න. ටියුට් එකේ පිටු අංක 3. හරි. සංප්‍රයුක්ත බලය කියන කොටස දැන් හරි දන්නවා. එතකොට පිටු අංක 3 බලන්න චූටි කෙටි අනුමාත්‍රකාවක් තියෙනවා සංප්‍රයුක්ත බලය කියලා. අපිට උතන ඉඳන් කතා කරන්න තියෙන්නේ. හරි, ඒකේ බලන්න මොකද්ද කියන්නේ? කිසියම් වස්තුවක් මත එකිනෙකට වෙනස් විශාලත්වයෙන් හා වෙනස් දිශාවන් සහිතව බල සමූහයක් ක්‍රියා කරන විට එම වස්තුව මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරයි. මෙවැනි වස්තුවක ක්‍රියාකාරීත්වයෙන්ම සංප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව මත රඳා පවතී. හරි, දැන් අපි දන්නවා සංප්‍රයුක්තය කියන්නේ මොකක්ද? ඔය ඒවා හොයන්නේ කොහොමද කියන්න. හරි, අපි දැන් මේ වැඩේ දන්නවා. හොඳයි. අපි ඔතන පොඩි කෙටි සටහනක් මේ විදිහට දාගමු. හරි, කෙටි සටහනක් මේ විදිහට දාගමු. රූප 3ක් ඇඳලා සිද්ධි 3ක් දාගමු. හරි. දැන් ඒක ආහාරේ මේ කලින් දැන් අපි කරානේ. ඒ නිසා අය ඔතන නෝට් ලියලිය ඉන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් මේ විදිහට ළමයි එකම දිශාවට තියෙනවා නම් කොහොමද සංප්‍රයුක්තය ගන්න? F total එක සමානයි දෙන්න එකතු කරන්නයි තියෙන්නේ. එකම දිශාවට තියෙනවා නම් F1 දාන F2. හරිනේ. ඊට පස්සේ මුන් දෙන්න අසමාන, ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැති වලට ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද ගන්න සංප්‍රයුක්තය? ලොකු එකාගෙන් අඩු කරනවා පොඩි එකාව. F1 ගෙන් අඩු කරනවා F2. අපි හිතමු මෙතන F1 කියන එක්කෙනා F2ට වඩා විශාලයි. ඊට පස්සේ අපි කතා කරපු ඊළඟ අවස්ථාව සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය කොහොමද ගන්නෙ? මේ විදිහට සමාන්තරව එකම දිශාවට තියෙනවා නම් අපි F total එක ලියනවා දෙන්නගේ එකතුවෙන්. හරිනේ. ඔය තුන ඔතන දාගන්න. එතකොට ඒ කතාව සම්පූර්ණයි. දැන් අය ඔතන අය පච හැරි ලියන්න අවශ්‍ය නැහැ. මොකද අපි කලින් දැන් ඒ ටික කතා කරලා තියෙන්නේ. දැන් දන්නවා. පාඩම් කරන දවසක මෙතන එකපාරට මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා මතක නැහැ වගේ හිතුනොත් එහෙම කෝකටත් කියලා උතන පැන්සලෙන් ලියා ගන්න ඉදිරිය බලන්න කියලා. පිටු අංක 11 නේද අපි තිබ්බේ. 11 බලන්න කියලා තියාගන්න. එතකොට පිටු අංක 11 මේ සිද්ධිය මොකද්ද කියලා තියෙනවා. සර් සංප්‍රයුක්ත බලය කියන තැන යටින්ද ලියා ගන්න ඕනේ. ඔව් ඔව් ඔව්. තුන්වෙනි පිටුවේ සංප්‍රයුක්ත බලය කියලා මාතෘකාව තියෙන. දැන් ඒකේ උඩ අපි එදා අර බලයක රූපික නිරූපණය කොටස කරානේ. එතකොට පල්ලෙහා ඔය හිස් තැනේ ඔය ටික දාගන්න. එතකොට ඊළඟ දවසේ අපි කතා කරනවා බල සමතුලිතතාවය කියන පාඩම. තාම අපිට නිව්ටන් නියම පාඩමේ ඉස්සරහට යන්න බෑ. තාම බෑ නිව්ටන් නියම පාඩමේ ඉස්සරහට යන්න. නිව්ටන් නියම පාඩමට අවශ්‍ය කරන එක කොටසක් මම දැන් කතා කරුවා. සංප්‍රයුක්ත බලය කියන එක අවශ්‍යයි. හරි. නිව්ටන්ගේ නියමවල ඕක තියෙනවා. හරි, දැන් එහා පැත්තේ නිව්ටන් නියම තියෙනවා. එතකොට එතන කියනවා පළවෙනි නියමයේ බාහිර අසමතුලිත බලයක් එහෙම නැත්නම් බාහිර සංප්‍රයුක්ත බලයක් අන්න වචනේ තියෙනවා. යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. දැන් ඕකේ මට ඊළඟට පැහැදිලි කරන්න ඕනේ නිශ්චල වස්තුව සහ සමතුලිත වස්තුව. ඔන්න ඔය දේ ඊළඟට පැහැදිලි කරන්න ඕනේ. ඒ සඳහා අපිට ඊළඟ දවසේදී සාකච්ඡා කරන්න වෙනවා බල සමතුලිතතාවය කියන පිටු අංක 13 තියෙන පාඩම. එතකොට ඒ පාඩමත් අපි ඊළඟ දවසේ ඉවර කරලා අන්න එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව නිව්ටන් නියම පාඩමේ නිව්ටන් නියම කොටසට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට සියල්ල සන්නද්ධව පාඩමේ ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද සේරම ටික කියලා දීලා තියෙන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ, ඉස්සරහට ගිය හැකියි. දැන් මේ ටික කම්ප්ලීට් කරලා ඉවර කරගන්න. එතකොට ඔන්න අපි පාඩමේ දැන් බලය සම්බන්ධ පාඩමේ දැන් සැලකිය යුතු ප්‍රමාණයක් කරලා තියෙනවා. ඊළඟ දවසේ බල සමතුලිතතාවය කියන කොටස කියලා දෙනවා. ඒකෙන් තමයි ඔය නිශ්චල වස්තු සහ සමතුලිත වස්තු, ඒ කියන්නේ මොකද්ද මේ සමතුලිත වස්තුවක් කියන එක පිළිබඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ කොටස බලා ගන්න සංප්‍රයුක්තය කියන කොටස, මොකද බල සමතුලිතතාවයේ පාඩමට සංප්‍රයුක්තය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඒ ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න. හරි. ඒ බල සමතුලිතතාවය පාඩම කරලා ඉවරෙච්ච ගමන් අපිට කෙලින්ම නිව්ටන් නියම පාඩමේ ඉස්සරහට කරගෙන ගිහිල්ලා පාඩම ඉවර කරන්න පුළුවන්. හරි. එතකොට ඔය බලයක භ්‍රමණාචරණය සහ ඊළඟට ඝර්ෂණ බලය කියන එක වෙනම සංකල්ප දෙකක්. ඒ දෙක වෙනමම කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද මෙතනින් නවත්තමු. විනාඩි
5ක් විතර 35කට වැඩි මං හිතන්නේ 5ක් විතර කලින් නවත්තන්න සිද්ධ වෙනවා. මොකද ඊළඟ කොටස කරන්න වෙලාව මදි අද. හරි බල සමතුලිතතාවය පාඩම් පටන් ගන්න තරම් කාලයක් නැහැ. ඒ නිසා එහෙනම් අපි අද වැඩේ නවත්තමු.